දැන් සියලු දෙනාම සාදු කියලා নমස්කාරය කියන්න පාසල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද්ධපන භික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස අපමත්තකං පාපං කම්මං කතං තමේනං නිරයං උපනේති ඉද්ධපන භික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස තාදි සංඤේව අපමත්තකං පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හෝති නානුම් පිඛායති කිං බහුදේවාති. සද්ධාවන්ත පින්තුනි, අද දවසේ නදීර බණ්ඩාර මහත්මයා තමන්ගේ මව්පියන් සහෝදර ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද දවසේ මේ බඳු පින්කමක් සිද්ධ කරන්නේ මීට වසරකට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට චංචලා ඉෂානී ගුණරත්න මහත්මිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන ඒ වගේම මේ වර්ග පරම්පරාවේ මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් ඒ නෝනා මහත්මියගේ පරම්පරාවල මියගිය සියලු ඥාතීන් සිහිපත් කරලා ඒ සෑම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙනයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නට කටයුතු යොදාගත්තේ. චංචලා ඉෂානි ගුණරත්න මහත්මිය මීට වසරකට ඉහතදී හදිසි අනතුරකින් මිය පරලොව යන්නට යෙදුණා. ඉතින් එතුමිය සිහිපත් කරලා 7 දවසෙන් 3 මාසෙන් පින්කම් සිද්ධ කරලා අද මේ වසරක් ගත වෙන දවසේ එතුමියගේ භව ගමන සුවපත් කිරීමේ අරමුණ පෙරදරි කරගෙනයි මේ බඳු පින්කමක් සිද්ධ කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මිය පරලොව යන අවස්ථාවේදී තමන් විසින් සිදු කරගත්තු කුසල් දහම් සිහිපත් වුණොත් එය තමයි සුගතියක උපදින්නට ප්‍රධාන කාරණේ වේ. ඒ වගේම මිය ගියාට පසුව ඥාතීන් විසින් හිතවතුන් විසින් යම් කිසි කුසලයක් සිද්ධ කරලා අනුමෝදන් කළොත් කොතනක හෝ ඉඳලා සතුටු සිතින් අනුමෝදන් වෙන්නට අවස්ථාව සැලසුනොත් ඒ ලබා ඇති ආත්මය සුවපත් කරගන්නටත් මතු භව ගමන සුවපත් කරගන්නටත් ඒ පින් අනුමෝදන් වීම විශේෂ හේතුවක් වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කාරණය නුවණින් තේරුම් අරගෙනයි සත්පුරුෂයෝ තමන්ගේ ඥාතිවරයෙක් මිය ගියාම දින කාල වකවානු නියම කරගෙන හරි එහෙම නැත්නම් තමන්ට ඉඩකඩ තියෙන කවර අවස්ථාවක හරි මේ බඳු පින්කම් සිද්ධ කරලා අනුමෝදන් කරන්නට කල්පනා කරා. එහෙම අපි පින් අනුමෝදන් කළා වුණත් කෙනෙකුට පින්කමක් අනුමෝදන් වෙන්නට නම් ඒ සඳහා යම්කිසි සාධක තියෙන්නට ඕන. ඒ කියන්නේ අවම වශයෙන් කාරණා දෙකක්වත් සම්පූර්ණ වුණොත් තමයි කෙනෙකුට පිනක් අනුමෝදන් වෙන්නට පුළුවන්. පළවෙනි කාරණය තමයි අපි මේ කරන පින්කම පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. අනුමෝදන් වෙනවා කියලා කියන්නේ මෝදති කියලා කියන්නේ සතුටු වෙනවා. අනුමෝදති කියලා කියන්නේ අනුව සතුටු වෙනවා. තව කෙනෙක් කරන හොඳ දෙයක් අහලා දැකලා හිත පහදවා ගන්නවට තමයි අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම අනුමෝදන් වෙන්නට නම් අද අපි මෙහි කරන ධර්මදේශනාව පිළිබඳව හෙට දවසේ දෙන දාණය පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. එතකොට දැනුවත් වෙන්නට අපිට තියෙන ක්‍රම දෙකයි. එක්ක අහන්නට පුළුවන් වෙන්න ඕන, එහෙම නැත්නම් දකින්නට පුළුවන් වෙන්න. එතකොට
දිව්‍යාත්ම භාවයක වගේ ඉන්නවා නම් මේ ස්ථානයට ඇවිත් හෝ ඉන්න තැනක ඉඳලා මේ කරන ක්‍රියාවන් අහන්න දකින්න පුළුවන්. එතකොට යක්ෂ භූත ආදී ආත්මවලත් එහෙම පුළුවන්. හැබැයි මනුෂ්‍යාත්ම භාවයක ඉපදිලා හිටියොත් දැන් මේ වසරක් කියලා කියන්නේ තාම මව් කුසක ඉන්න කුඩා දරුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉපදිලා සති කීපයක මාසෙකමාරක පුංචි දරුවෙක් වෙන්නත් පුළුවන්. එතකොට එහෙම කෙනෙක් දන්නේ නැහැ අද අපි මෙහි බණක් කියනවා හෙට දානයක් දෙනවා කියන එක ගැන දැනුවත් වෙන්න ඉඩක් නැහැ. එහෙම ඉඩක් නැති නිසා මනුෂ්‍යාත්ම භාවයක හිටියොත් පින අනුමෝදන් වෙන්නට අවකාශයක් සැලසෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සෙයින්ට පින් අනුමෝදන් වෙන්නට බැහැ කියන එකක් නෙමෙයි. මිනිස්සෙයින්ටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එක්ක මෙතනට පැමිණෙන්න පුළුවන් නැත්නම් ඉන්න තැනකට ගිහින් අපිට දැනුවත් කරන්න පුළුවන්. දැන් අද කාලේ අපිට වීඩියෝ දර්ශන, එතකොට පින්තූර, ඊළඟට හඬපට ගෙනහිල්ලා ඒගොල්ලන්ට අහන්න සලස්සන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විස්තර. එහෙම ඒ අය දැනුවත් කරන්න පුළුවන්. දැන් නදීර මහත්මයා මූලික වෙලා නිවසේ පින්නතුන් සම්බන්ධ කරගෙන පින්කම කරනවා අවශේෂ ඥාතීන් හිතවතුන්ට ආරාධනා කරලා. එතකොට නිවසියන් දායකත්වයේ දරනවා අනිත් අය පැමිණිලා දැකලා අහලා හිත පහදවා ගන්න. එතකොට ඒකට තමයි අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. එතකොට මිනිස්සෙයින්ටත් අනුමෝදන් වෙන්න පුළුවන් අහන්න දකින්න අවස්ථාවක් සැලසුණා. එහෙම නැතිනම් අනුමෝදන් වෙන්නට අවකාශයක් නැහැ. හැබැයි එහෙමයි කියලා අපි කරන පින්කම අපත යන්නේ නැහැ. අපේ ඥාතිවරයාට හෝ ඥාතිවරියට මේ පින ලැබේවා ඇයගේ භව ගමන සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් කරනකොට අපේ ප්‍රාර්ථනාවට අනුකූලව කොතනක හිටියත් එතුමියට යම්කිසි යහපතක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. හැබැයි අර දැනුවත් වෙලා අනුමෝදන් වෙනවා නම් තමන් විසින් සිදු කරගත්තා හා සමානව ශක්තිමත් කුසලයක් තමන්ගේ මනසේ ජනිත වෙනවා. අර විදිහට අපේ ආශිර්වාදයෙන් මත යම්කිසි යහපතක් සිද්ධ වෙනකොට නොදන්නවා වුණත් යම් සෙතක් සැලසෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි යම්කිසි කෙනෙක් රෝගී වෙලා සිහි නැතුව රෝහලේ හිටියා වුණත් අපි පින්කමක් කරලා බෝධි පූජාවක් තියලා ආශිර්වාදයක් කළොත් එතකොට ඒ අය දන්නේ නැහැ අපි ආශිර්වාද කළා කියලා. හැබැයි අපි කරන පින්කමේ පුණ්‍ය ආශිර්වාදයෙන් ඒ අයට යම්කිසි සහනයක් සුවයක් සැලසෙනවා. මා වෙනුවෙන් මේ බඳු පින්කමකුත් කළා කියලා දැනගත්තොත් වඩා සිත පහදවාගෙන තමන් විසින්ම කුසල් සිත් අවදි කරගන්න. ඒක තමයි පින් අනුමෝදන් වීම කියන්නේ. එතකොට දැන් සමහර වෙලාවට පෙර භවයේ අපි අකාලේ මිය ගියා නම් අපේ මව්පියෝ ඥාතීන් සමහරට තාමත් ඒගොල්ලෝ අපි වෙනුවෙන් පින් දෙනවා වෙන්න පුළුවන්. දැන් සමහර අය අවුරුදු 35 40 50 60 යනකම් ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නේ. එතකොට එහෙම වෙනකොට අපටත් සමහරට අපේ ඥාතීන් තව පින් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ඒ අය පින් අනුමෝදන් කරන ආශිර්වාද කරන වාරයක් පාසා අපට පැමිණෙන්නට තියෙන දුක් පීඩා අවම වෙලා යහපත සහනය සුවය සැලසෙනවා අපි නොදැනුවත්ව. හැබැයි අපි දැනගත්තොත් තමයි අපට ඒ කුසලයේ සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා හොඳ පින්කමක් කරලා අනුමෝදන් කළාම අනුමෝදන් වෙන්නට අවස්ථාවක් සැලසුණත් යහපතක් සිද්ධ වෙනවා. එහෙම නැති තැනක හිටියත් යහපතක් සිද්ධ වෙනවා. ඒ පින්කම කරන අයට මෙලව පරලොව යහපත පිණිස හේතු වෙන හොඳ ශක්තිමත් කුසලයක් ඒ තුලින් ජනිත වෙනවා. ඊළඟ දෙවෙනි කාරණේ තමයි අපිට පින්කම් ගැන දැනගත්තු පමණට අනුමෝදන් වෙන්න බෑ. මේ කරන කාර්යයේ වටිනාකම තේරුම් අරගෙන හිත සතුටු කරගන්නට තරම් කුසලයේ පිළිබඳ වැටහීමක් තියෙනවා. දැන් අපි දකිනවා 365 දවසේම අපි පින්කම් වලට යන නිසා ඒ හැමතැනකදීම බොහෝ දෙනා එකතු වෙනවා අර හිතවත්කම් නිසා. ඥාතියා හිතවතා අවලාගේ පින්කම එහෙම කියලා එනවා. ඇවිදින් ඉතින් ඒගොල්ලෝ සතුටුත් වෙනවා. හැබැයි සතුටු වෙන්නේ බණ ටික අහලවත් දාන පූජා කරන එක සම්බන්ධවත් නෙමෙයි. කාලා බීලා තේ ටිකක් බීලා සතුටු සාමිච්චි කතා කරලා ඉතින් ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒක යම්කිසි සමාජ සම්බන්ධතාවය. ඒවත් සමාජයට අවශ්‍යයි. හැබැයි පින් අනුමෝදන් වෙනවා කියන්නේ ඒ කාලා බීලා තේ ටිකක් බීලා හිතවත්කම් පෙන්නලා සතුටු වෙන එක නෙමෙයි. කරන සත්ක්‍රියාවෙහි ධර්මදේශනාව හෝ දානය හෝ ඒවට සම්බන්ධ වෙලා ඒ කාරණේ ගැන හිත පහදවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පින්කම් කරන තැන්වල කොච්චර පින්කම් වලට සම්බන්ධ වුණත් ඒ નિયમિત කාරණේ ගැන හරියට තේරුම් අරගෙන හිත පහදවා ගන්නයි ගොඩක් අඩුයි. ඒ නිසා මියගිය පමණින් කෙනෙකුට පින් අනුමෝදන් වෙන්නට පුළුවන් කමක් නැහැ.
ඒ පින්කම පිළිබඳව sannivedanaya වීම ප්‍රධාන කාරණය. sannivedanaya උනත් කරන කාර්යෙහි වටිනාකම නුවණින් ආවර්ජනා කරන්න පුළුවන් මට්ටමට මනස පුහුණු කරගෙන තිබුණොත් තමයි පින අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මරණය කියන එක පුණ්‍යානුමෝදනාවට සුදුසුකමක් නෙමෙයි. ජීවත් වෙලා ඉඳද්දී ඒ සත්භාවයන් අපේ මනසට අපි හුරු පුරුදු කරගන්න ප්‍රමාණය මත තමයි ඒ යහපත සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මිය පරලෝ යන අවස්ථාව වෙනකොට ඒ මිය යාම විවිධ කරුණු මත සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ක්‍රම 4කට ආයුෂ අවසාන වෙලා, එහෙම නැත්නම් කර්මය අවසාන වෙලා, එහෙම නැත්නම් ආයුෂයි කර්මයයි දෙකම අවසාන වෙලා, එහෙම නැත්නම් මේ දෙකම තිබියදී අමතර කර්මයක් මතුවෙලා. ඔය ක්‍රම 4ෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ආයුෂ අවසාන වෙලා කියලා කියන්නේ අපි මේ උත්පත්තිය ලබන ජීවිතය මේ කය නඩත්තු කරන්න පුළුවන් නිශ්චිත ආයු කාලයක්. කර්ම ශක්තිය කියලා කියන්නේ අපි උපදින්නට පළමු සිත හට ගන්න ප්‍රතිසන්දි සිත හට ගන්න මූලික වෙන කර්ම ශක්තිය. එතකොට සමහර කෙනෙක් ප්‍රබල කර්ම ශක්තියකින් උපදින්න පුළුවන්. හැබැයි ආයු කාලය කෙටි. උදාහරණයක් හැටියට ගත්තාම දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. දැන් පෙර බුදුවරු උපන්න විදිහේම ප්‍රබල කුසල බලයකින් තමයි ගෞතම බුදුහාමුදුරුවෝත් උපන්නේ. එතකොට පෙර බුදුවරු අවුරුදු 80000ක් 90000ක් සමහරලාට ජීවත් වෙලා. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80යි. එතකොට මේ 80 ජීවත් වුණේ කර්මයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. කර්ම ශක්තිය අවුරුදු ලක්ෂයක් වුණත් ජීවත් වෙන්න තියෙනවා. හැබැයි ඒ කාල පරිච්ඡේදයේ හැටියට පාරිසරික සාධක, ගන්න ආහාර, මව්පියන්ගේ ඥාන මේ සියල්ලේ ගොනුවත් එක්කලා ඒ කය උපරිම නඩත්තු කරන්න පුළුවන් කාලය තමයි අවුරුදු 120 160. ඊට එහා නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කය නඩත්තු කරන්න පුළුවන් කාලය තමයි ආයු කාලය කියන්නේ. උත්පත්ති ලබා දීපු කර්ම ශක්තිය තමයි කර්මය කියන්නේ. දැන් සමහරුන්ට ආයු කාලය ගෙවා ගන්නටවත් අවශ්‍ය තරම් ශක්තිමත් කුසලයකින් නෙවෙයි ඉපදිලා තියෙන්නේ. එතකොට નિયમિત ආයු කාලය ගත වෙන්නත් කලින් කර්ම ශක්තිය අවසන් වෙලා පුද්ගලයා අභාවයට යනවා. තව සමහරු ඉන්නවා ප්‍රබල කුසලයකින් ඉපදිලා තියෙනවා. හැබැයි ඒ කාල වකවානුවේ හැටියට ස්වභාවයෙන් ලැබෙන ආයුෂ අඩුයි. දැන් මේ කාලේ කොච්චර කුසල බලයකින් උපන්න වුණා උපරිම අවුරුදු 100ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒක කර්ම ශක්තිය ප්‍රශ්නයක් නෙමෙයි ලබන පංචස්කන්ධයේ ආයු කාලය. එතකොට දැන් ඔය ඍෂිවරු වගේ අයට පුළුවන්කම ඒගොල්ලෝ මනස පුහුණු කරලා ඒ අයගේ කර්ම ශක්තිය ප්‍රබලව ඉපදිලා තියෙන අවුරුදු 10000ක් 15000ක් 20000ක් ජීවත් වෙන්න තරම් කර්ම ශක්තිය තියෙනවා. හැබැයි ආයු කාලය අඩුයි. ඒ ආයු කාලය අවසන් වෙනකොට කය අභාවයට යන්නට ඕන. නමුත් අර ධාන බලයෙන් ඒගොල්ලෝ එතනින් එහාට කය නඩත්තු කරනවා. ඒක නඩත්තු කරගත්තාම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ නෙමෙයි. ඒ කය තියපු තැන තියනවා. මානසික ශක්තියෙන් නඩත්තු කරගන්නවා. අර කර්ම ශක්තිය පවතින නිසා ජීවිතය අවසන් නොවි පවත්වාගෙන යනවා. ඒතකොට ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය යම් දවසකද අවසන් වෙන්නේ එදාට ඍෂිවරයාගේ ආයුෂය අවසන් වෙනවා. තව සමහර කෙනෙක් ඉන්නවා කර්ම ශක්තියක් තිබියදී ආයු කාලයත් ආයුෂයි කර්මය දෙකම අවසන් වෙලා සමහරු මේ යනවා. තව සමහරු කෙනෙක් ඔය ශක්තිය දෙකම ඉතිරි වෙතිදී ආයුෂක් තියෙනවා කර්මයක් තියෙනවා. හැබැයි හදිසි උපච්ඡේදක කර්මයකින් අභාවයට යනවා. ඒ උපච්ඡේදක කර්මය කියන එක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියන එක අපට හරියටම නිශ්චය කරන්නට පහසු නෑ. මොකද කුසල කර්මයක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් අපිට මේ ගත කරන ජීවිතයට වඩා ප්‍රබල විදිහට සැප විඳිය යුතු ජීවිතයක් ලබන්නට හේතු වෙන ප්‍රබල කර්ම ශක්තියක් මතුවොත් මේ ජීවිතය අවසන් වෙලා ඒ අභිනව ආත්ම භාවය ජනිත වෙන්නට ඒ කර්ම ශක්තිය හේතු වෙන්නට පුළුවන්. එතකොට සමහර විට මේ ගත කරන ආයු කාලය අපිට ගෙවා දමන්නට තරම් ශක්තිය නැති කරන්නට හේතු වෙන අකුසල කර්මයක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන් එන්නේ සාංශාරික වශයෙන් අපි තවත් ජීවියෙකුට ජීවත් වීමේ අයිතිය අකාලේ නැති කළා නම් ඒ කර්ම ශක්තිය අපේ ජීවිතේ අකාලේ අහෝසි වෙන්නට හේතු වෙනවා. ඉතින් එහෙම කර්ම ඕන තරම් අපි සතුව තියෙනවා. කෙලවරක් නැතුව. ඒ කියන්නේ සම්මා සම්බුදුවරයෙක්වත් සසරේ කුසල කර්ම විතරක් එකතු කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. අනන්ත සසරේ කුසල් අකුසල් ඕන තරම් අපේ මළුවල කුසල් වලට වැඩිය තියෙන අකුසල්.
හැබැයි ඒ තියෙන කුසල කර්ම හෝ අකුසල කර්ම වලින් දැන් මේ අවස්ථාවේ මතුවෙන්නේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියන එක තීරණය වෙනවා විවිධ සාධක මත. ඒකට ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි සිතන විදිහ, අපි කතා කරන විදිහ, අපි ක්‍රියා කරන විදිහ සහ බාහිර පාරිසරික සාධක ගොනු වෙන ආකාරය මත තමයි සාංශාරික වශයෙන් අපි ජනිත කරගෙන තියෙන කුසල කර්මයක්ද මේ මොහොතේ මතුවලා ක්‍රියාත්මක වෙන්නේ අකුසල කර්මයක්ද කියලා තීරණය. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි සතුව කුසල අකුසල් දෙකම තියෙනවා. ඒ තිබියදී මේ අවස්ථාවේ අපි හිතමු ප්‍රබල විදිහට පාරිසරික සාධක වෙනස් වෙනවා. විකෘති වෙනවා. විකෘති වෙලා ලෙඩ රෝග බහුල වෙනවා. බහුල වෙනකොට අපට අකාලේ මැරෙන්න තියෙන අකුසල කර්මයක් යටපත් වෙලා තියෙන එක මතුවලා එන්නට පුළුවන් අර කාරණයක් එක්ක. ඒ පාරිසරික සාධක වෙනස්. ඒ වගේම අපේ සිතුවිලි වචන ක්‍රියා මත අපේ කර්ම ශක්තිය වෙනස් වෙන්නට පුළුවන් මතුවෙන්න පුළුවන්. සිතුවිලි කියලා කියන්නේ කුසල අකුසල් දෙකම මතුවෙන්න පුළුවන් අපේ මනෝභාවයන් එකලා. ඒ කියන්නේ සමහර අපි හිතමු දැන් පෙර භවයේ අපි ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවනම් ඒ ප්‍රාණඝාත අකුසල කර්මය මතුවෙන්නට කරුණු පැමිණෙනකොට ඒක අපේ මනසින්ම සමහරට මතුවෙන්න පුළුවන්. එතකොට සමහරුන්ට හිතනවා Tamanටම හිතනවා දිවිනසා ගන්නට, බෙල්ල වැලදා ගන්නට, වස බොන්නට, ගඟේ පනින්නට, කෝච්චියට පනින්නට එහෙම Tamanටම හිතෙනවා. එතකොට ඒකටත් මොනවා හරි සාධක මතුවෙන්නට පුළුවන්. ඕනෝන් අතර ඇති වෙච්ච ගැටුමක් හරි එහෙම නැත්නම් යම්කිසි රෝගයක් පීඩාවක් දරා ගන්න බැරුව මානසික පීඩාවක් දරා ගන්න බැරුව ඒ මොකක් හරි කාරණයක් එකට මතුවෙන්නට පුළුවන්. දැන් කාරණේ මොකක් වුණත් තමන්මයි තීරණය කරන්නේ ජීවිතේ නැති කරගන්න. එතකොට තමන්ම දන්නේ නැහැ ඒ කර්ම ශක්තිය තමන්ගේම මනසින් මතුවලා තමන්ගේම ජීවිතේ අහෝසි කරනවා. එහෙම නැත්නම් ඒ කර්ම ශක්තිය මතුවෙන්නට පුළුවන් වෙනත් කෙනෙක් කරහා. ඒ කියන්නේ දැන් මනුස්ස ජීවිතේ වටිනාකම දන්න කෙනෙක් දිවිනසා ගන්නට තීරණය කරන්නේ නැහැනේ. එතකොට දිවිනසා ගන්නට තීරණය කරන්නේත් නැහැ. හැබැයි කර්ම ශක්තිය ප්‍රබලයි. කර්ම ශක්තිය ප්‍රබල නම් ඒක ක්‍රියාත්මක විය යුතු නම් අපි ඒ සඳහා Tamange මනසින් උත්සාහවත් වෙන්නේ නැතිනම් එතකොට මොකද වෙන්නේ? වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිව ඝාතනය කරනවා. වෙඩි තියන්න ඕන, බෝම්බ ගහන්න ඕන, වස දෙන්න ඕන, හුනියම් කරන්න ඕන කියලා දැන් කර්ම ශක්තිය තියෙන්නේ. අපි ළඟ වෙන කෙනෙක් තමයි නලියන්නේ. එතකොට ඒ ක්‍රියාත්මක වෙනවා අපේ ජීවිතේ විනාශය. දැන් මුගලන් හාමුදුරන්ට සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක්. මුගලන් හාමුදුරුවෝ සතුව තියනවා පෙර භවයේ මව්පියන්ට තලලා ඝාතනය කරපු කර්ම ශක්තිය. එතකොට තමන්ගේ ජීවිතය අකාලේ විනාශ වෙන්න ඕන. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේගේ මනසින් ඒ කර්මය මතුවලා සේවදී විනාශා ගැනීමක් කොහොමවත් වෙන්නේ නැහැ. එතකොට අහල පහල ඉන්න මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා තලලා උන්වහන්සේ ඝාතනය කරනවා. එතකොට එහෙම ඝාතනය කළයි කියලා මුගලන් හාමුදුරන්ගේ කර්මෙනේ විපාක දුන්නේ කියලා අනිත් අය නිදහස් වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාම ආනන්තරේ පාප කර්මයක් සිද්ධ කරනවා. ඒ නිසා අපි එකෙන් තව ගැඹුරු කාරණයක් වටහා ගන්නට ඕන. අපිට යම්කිසි කෙනෙක් ඝාතනය කරන්න, විනාශ කරන්න, හිංසා කරන්න, හොරකම් කරන්න හිතුනොත් දෙවරක් සිතා බලන්න ඕන. කුමක් සඳහාද? අනේකාටත් අකාලේ මැරෙන්නට කර්මයක් නැතිනම් අපි මරන්න උත්සාහ කළා කියලා මරන්න බෑ. අපි හිතමු මදුරුවෙකුට උනත් අපි තලනකොට තැලිලා ඇඹරිලා යන්නේ ඌටත් අකාලේ මැරෙන්නට හේතුවක් තියෙන නිසා. එහෙම නැත්නම් අපි කොච්චර තලන්න හැදුවත් උයි ගිලිලා යනවා. එතකොට අපිට උපාය යොදලා හරි තව කෙනෙක් ඝාතනය කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? ඒතනත්තටත් අකාලේ මැරෙන්න හේතුවක් තිබිලා තියෙනවා. එතකොට ඒතනත්තට කර්මයක් තියෙනවා අකාලේ මැරෙන්න. අපි නිකන් දඟලලා උඩ පැනලා ඇඟිලි ගහලා අනුන්ගේ කර්මෙට ඒ පුද්ගලයා කර්මය ගෙවනවා. අපි එතන ඉඳලා අලුත් කර්මයක් කරපින්නගෙන සසරේ විඳිනවා. එතකොට අපි නොදැනුවත්වම මේ විදිහට අනුන්ගේ කර්මවලට මැදිහත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් මිනිස්සෙක් නම් මනස උසස් නම් තමන්ගේ කර්මත් ලෙහාගෙන යන්න ඕනේ අනුන්ගේ කර්ම වලට ඇගිලි ගහලා ඒව කරපින්නගෙන යන්න යෝග්‍ය නැහැ. එතකොට අපිට තව කෙනෙක්ගේ දේ හොරකම් කරන්න හිතුණට හිතිච්ච පමණට උපක්‍රම යෙදූ පමණට හොරකම් කරන්න බෑ. හොරකම් කරන්න නම් ඒ පුද්ගලයාට තමන් සන්තකදී අකාලේ අහිමි වීමේ හේතුවක් තියෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුගේ දේ කොච්චර හොරකම් කරන්න හැදුවත් අපිට හොරකම් කරන්න බෑ.
දැන් අර ජෝතිය සිටුවරයාගේ කතාවල එහෙම හොඳටම පැහැදිලි වෙනවනේ. ජෝතිය සිටුවරයාගේ මාලිගාව පැහැර ගන්නට කියලා අජාසත් රජුව චතුරංගනී සේනාව අරගෙන යනවා. ඒතකොට සිටුවරයා ආය වෙලාවේ මාලිගාවේ නැහැ. නමුත් අනිත් පැත්තෙන් විශාල සෙනගක් එනවා වගේ රජුරවන්ට පෙනෙනවා. රජුරෝ බියපත් වෙලා පසුබාලා සේනාව ආපහු පිටත් කර හැරලා හිතේ වේදනාවත් එක්කලා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා ජේතවනාරාම. යනකොට ජෝතිය සිටුවරයා එතන බණ අහනවා. එතකොට රජුරෝ අහනවා අපිව මරන්න සැලසුම් කරලා තියලා සේනාව සංවිධානය කරලා තියලා මෙතන ඇවිල්ලා බොරුවට බණ අහනවා. එතකොට සිටුවරයා කිව්වා මම කවුරුවත් මරන්න සේනාව සංවිධානය කළේ නැහැ. අද පොයේ දවස නිසා මම බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා මේ දහම් කරුණ විමසන්නට ආවා. කියලා එතුමා කිව්වා "ඒ ඔබ වහන්සේ මගේ මාලිගාවවත් පැහැර ගන්න ගියාද" කියලා ටිකමට හැවුවා. අනෝර රජුරවන්න හොඳටම තරහ ගියා. "ඇයි මම රටේ රජුරෝ බව දන්නේ නැද්ද? මට ඕන දෙයක් අත්පත් කරගන්න පුළුවන් කියලා දන්නේ නැද්ද?" ඊපස්සේ ජෝතිය සිටුවරයා කියනවා "ඔබතුමා රටේ රජුරෝ බවත් මම පිළිගන්නවා. ඔබතුමාට මේ රටේ ඕන දෙයක් අත්පත් කරගන්න පුළුවන් කියලාත් මම පිළිගන්නවා. හැබැයි මා සන්තකදී ඔබතුමාට තියා කිසි කෙනෙකුට මගේ කැමැත්තෙන් තොරව අත්පත් කරගන්නට බෑ." කියනකොට රජුරවන්ට තව ටිකක් තරහ ගියා. දැන් මේ රජුරවන්ටනේ දැන් මේ අභියෝග කරන්නේ. පස්සේ සිටුවරයා කිව්වා "මම මේක ඔප්පු කරලා පෙන්නන්න" කියලා සිටුවරයාගේ දෑත දිගු කළා. ඇඟිලි 10 මුදු 10ක් දාලා තියෙනවා. ඊට පස්සේ දික් කරලා ඒ මුදු අනිත් අතින් කරකවලා පෙන්නුවා බුරුලට තියෙන. කිව්වා "මම මේ එකම මුද්දක්වත් ඔබතුමාට මගේ කැමැත්තෙන් දෙන්නේ නැහැ. මගේ අකමැත්තෙන් පුළුවන් නම් මේ එක මුද්දක් හරි මගේ ඇඟිල්ලෙන් එළියට ගලවලා ගන්න පුළුවන්" කියලා අත් දෙකම දිගු කරගෙන හිටියා. රාජ්‍යරෝ දන්න උපරිම වැරදරුවත් එකම මුද්දක්වත් ඇඟිල්ලෙන් එළියට ගන්න බෑ. පස්සේ කියනවා මම කැමැත්තෙන් දෙන්නම් උතුරු සළු එලන්න. උතුරු සළු එලුවාට පස්සේ මෙහෙම ඇඟිලි ටික පාත් කරලා හැලවනකොට සටසට ගාලා මුදු ටික ගන්න. දොර සිටුවරයා ඔප්පු කරලා පෙන්නවා මගේ කැමැත්තෙන් තොරව මා සන්තක දෙයක් ඔබතුමා මහරජුරු වුණාට මගේ කැමැත්තෙන් තොරව මා සතු දෙය ගන්න. අනිත් අයගේ දේවල් ගන්න පුළුවන් විය හැකි. මා සතු දෙය ගන්න බෑ. ඒ මොකක්ද හේතුව? පෙර භවයන්හි අන්සතු දේ සොරකම් කිරීමෙන් වැළකීම, අන්සතු දේ අන් අයට සුරක්ෂිතව භුක්ති විඳින්නට අවස්ථා සලස්වා දීම සහ තමන් සතු දේ අහිමි වුණු අයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම, නැතිබරි අයට සංග්‍රහ කරලා සසර ගමනේ එබඳු ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ප්‍රාර්ථනාව, කුසල බලය, අදිෂ්ඨානය මේ සියල්ලක් එකතුව ඔහු සන්තකදී ඔහුගේ කැමැත්තෙන් අන් කිසිවෙකුට ගන්නට බෑ. එතකොට අපේ ජීවිතය තව කෙනෙකුට ඝාතනය කරන්නට පුළුවන් වෙන්නේ හොරු මංකොල්ලකාරයෝ හිටපු පමණට අපිව නසන්න බෑ තව කෙනෙකුට. ඒ නසන්නට නම් නැසෙන්නට සුදුසු සාධක අපි තුල අරන් ඇවිත් තියෙනවා. ඒ දුබලකම. දැන් අපි හිතමු යම්කිසි අපි හිතමු මේ දොරට කවුරු හරි ගහනවා. යහුව පමණට දොර කැඩෙන්නේ නැහනේ. කැඩෙන්න නම් ඒ ප්‍රහාණයෙන් බෙදෙන්නට තරම් දුර්වලකමක් ඒ දොරේ කොතනක හරි තියෙනවා. මේ බිත්තියට ගහප්පමට බිත්තිය කැඩෙන්නේ නැහැ. එතකොට ඒ එන ශක්තියට ඔරොත්තු නොදෙන විදිහේ දුර්වලකමක් එතන තිබුණොත් තමයි කඩාගෙන යන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතය තව කෙනෙකුට විනාශ කරන්න පුළුවන් වෙන්නේ. අපි සන්තක දේ තව කෙනෙකුට පැහැර ගන්නට පුළුවන් වෙන්නේ. ඒකට සුදුසු සාධකයක් අපි සතුව තිබුණොත් විතරයි. ඒකම තමයි අනිත් පැත්තට අපිට තව කෙනෙක් ඝාතනය කරන්න පුළුවන් වෙන්නේ. සතෙක් වුණත් අපිට තව කෙනෙක් සතු දේ හොරා ගන්නට පුළුවන් වෙන්නේ අනිවාර්යෙන් ඔවුන්ට එසේ අහිමි වීමේ කර්මයක් තිබුණොත් විතරයි. එතකොට ඒ අය කර්ම ශක්තිය භුක්ති විඳලා ඒක නිවා කරනවා අපි අලුත් කර්මයක් සසරට එකතු කරගන්නවා. එතකොට අපි හිතමු දැන් අපේ මනසිනුත් කර්මය මතුනේ නැතිනම් ඊළඟට අන් අය හරහත් ඒ කර්මය මතු නැතිනම් එතකොට කොහෙන්ද ඒ කර්මය මතුවෙන්නේ? සබාධමේ ක්‍රියාවලියක් කරහා ඒ ක්‍රියාත්මක. ගම් වතුර ගලලා මුහුද ගොඩ ගලලා එතකොට හදිසි අනතුරක් වෙලා ගස් කඩම් වැටිලා භූමිකම්පා ඇති වෙලා නාය ගිහිල්ලා මේ විදිහේ කවර හෝ කාරණයක් තුලින් අපේ ජීවිතේ අහෝසි වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට දැන් ගම් වතුර ගලන්නේ අපේ කර්මය නිසා නෙමෙයි, මුහුද ගොඩ ගලන්නේ අපේ කර්මය නිසා නෙමෙයි. හැබැයි මුහුද ගොඩ ගලන වෙලාවට අපිට එතනට යන්න හිතෙනවා. ඒ අපේ කර්ම ශක්තිය විසින් අපි මෙහෙවනවා අර සබාධමේ ක්‍රියාවලිය. එතකොට දිවිනසාගෙන නැහැ. ස්වභාවික ක්‍රියාවලියකින් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි Tamanට එහෙම කරන්න හිතෙනවා. ඒ විදිහට සාධක ගොඩ නැගෙනවා. එතකොට අපි සිතන විදිහ, අපි ක්‍රියා කරන විදිහ, අපි කතා කරන විදිහ, ඒව තුලින් තමයි කර්ම ශක්තිය මතුවලා එන්නේ.
ඉතින් අපිට හිතුණු පමණට දේවල් කරන්න නැතුව ටිකක් ਵਿਚාරපූර්වක වෙනවා නම් අපිට සිද්ධ වෙන්නට යන අනතුරු ඇතැම් මේවා වළක්වා ගන්න. හැබැයි සමහර දේවල් තියෙනවා වළක්වන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒවට සාධක ගොනු වෙලාම එන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බීයට, මෑට, බෝංචයට ඒවා අපට ඕන නම් පැල නොවි තියාගන්න පුළුවන්. වතුර මිශ්‍ර නොවි, පසට මිශ්‍ර නොවි වේලලා තියාගත්තොත් පැලවෙන්නේ නැතුව පැලවීමේ ශක්තිය තියෙනවා. හැබැයි පැලවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට පොල් ගෙඩිය අපි කොච්චර පැලවෙන්නේ නැතුව තියාගන්න උත්සාහ කළත් ඒක ගහේ තිබිලත් පැලවෙන්න පුළුවන්. ලෙලි ගලවලා තියෙද්දිත් පැලවෙන්න පුළුවන්. කාමරය ඇතුලේ තියෙද්දිත් පැලවෙන්න පුළුවන්. ඇයි? ඒක පැලවෙන්නට අවශ්‍ය සාධක ඒක ඇතුලේම හදාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා ඒක අර වගේ පැල නොවි තියන්න පහසු නෑ. පැල නොවි තියන්න නම් ඉතින් වේලන්න ඕනේ. එතකොට ඉතින් ආයෙ පැලවෙන්නේ නෑ. බීයට මෑට එහෙම නෙමෙයි. ඒක වේලලා තියන්න පුළුවන්. ආයෙ වතුර ටිකක් දාපු ගමන් පැලවෙනවා. ඒතර බීජ ශක්තිය නැති වෙලා නෑ. පැලවීමේ අවස්ථාව වළක්වලා තියෙනවා. හොල්ගෙඩිය එහෙම කරන්න පහසු නෑ. මොකද ඒක සතුවම ඒ අදාළ සාධක ටික ගෙනත් තියෙනවා. ඒ වගේ සමහර කර්ම තියෙනවා අපිට ආයේ උත්සාහ කරන්නට දෙයක් නැහැ. කුසල කර්මත් එහෙමයි. 아무තෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ. ඒ කුසල කර්මය තුලම අදාළ ශක්තිය ගෙනත් තියෙනවා. ඒ ක්‍රියාත්මකයි. සමහර අකුසල කර්මත් තියෙනවා. 아무තෙන් අපි මග හදන්නට ඕනේ. එය විසින්ම අදාළ සාධක ටික ගොනු කරගෙන ක්‍රියාත්මකයි. දැන් අද උදේ පාන්දර 2:00ට මගේ ජංගම දුරකථනය නොනවත්වාම නාද වෙනවා. ඉතින් සමහරලාට ඔය සමහරු වැරදිලා ඔහම දුරකථන පණිවිඩ ගන්න නිසා මම ඉතින් වරක් දෙකක් තුනක් නාද වෙනකම් මම ගත්තේ නැහැ. හතරවෙනි වතාවටත් නාද වෙනකොට මම අරගෙන බැලුවා අපේ හිතවත් මහත්තයෙක්. මේ මහත්තයා එකපාරට කිව්වා හම්තුනේ පුතා නැති වුණා හදිසි අනතුරක්. ඒතර මොකක්ද දැන් යාළුවෝ කණ්ඩායම විවාහ වෙලාවක් නැහැ. තරුණ දරුවෙක් අවුරුදු 25ක් විතර ඇති. එතකොට යාළුවා බයිසිකලේ ගත්තා මෝටර් සයිකලේ මටත් ටිකක් පදින්න ඕන ගෙනත් දෙන්න කිව්වා. එතකොට යාළුවා ගෙනත් දෙන්නේ නැතුව ඉඳලා ඊයේ රෑ 12ට විතර ගෙනල්ලා දුන්නා. එහෙනම් ටිකක් පැදලා දෙන්න. તો රෑ 12ට ගෙනත් දුන්නාට පස්සේ පාරේ වාහනත් අඩු නිසා රෑ 12ටම අර දරුවා මේක අරගෙන පාරට බැස්සා. පාරට බැලලා ගෙදර ඉඳලා මීටර 300ක් යන්න වෙලා නැහැ. මොකක් වුණාද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේ දරුවා එළියට ගියා ඇයිද තාම ආවේ නැත්තේ කියලා හොයන්න බලන්න යනකොට බයිසිකලේ පාර දිගේ ඇදිලා ගිය පාර තියෙනවා. අනස්සය මැරිලා. එතකොට බෙල්ල කැඩිලා මැරිලා. ඉතින් දැන් ඒ පවුලේ හිටපු එකම පිරිමි දරුවා. ඊටාම හොඳ ගුණ යහපත් තරුණෙක්. සද්ධාව තියෙන ගුණයට කැමති අම්මා තාත්තා ගැන සහෝදර සහෝදරිය ගැන අනිත් අය ගැන කාටත් උදව් කරගෙන හරිම සත්පුරුෂ ගති ඇති කෙනෙක්. නමුත් කරන්න දෙයක් නැහැ. Tamanට හිතුණා ඒක එහෙම කළා තමන්වත් දන්නේ නැහැ. ඒ කාරණා ටික ඔක්කොම එතනට ගොනු වුණා. දැන් අර ළමයාටත් හරියට ඒ වෙලෙම බයිසිකලේ එහෙනම් ටිකක් පැදලා දෙන්න කියලා ගෙනල්ලා දුන්නා. එතකොට පහවදා උදේ පදින්නට හිටියේ නැහැ. ඒ වෙලාවෙම යන්නත් හිතුණා. ඉතින් අලුත් බයිසිකලේ ගත්ත ගමන් ටිකක් වේගෙන් සමහරට යන්නත් ඇති. ඉතින් සිද්ධිය මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. කොහොම හරි එක විනාඩි ගාණක් ඇතුළත වටිනා ජීවිතයක් ඉවරයි. ඒ කුමක් නිසාද? සමහර කර්ම තියනවා හරියටම සැලසුම් කළා වගේ ඒ ඔක්කොම සාධක ටික එතනට ගොනු කරනවා. ගෙනවිත් දෙනවා. එතකොට අපේ මනසටත් ඒ වෙලාවට මෙසේ ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනෝභාවයන් අපිට යම් ප්‍රමාණයකට වෙනස් කරගන්නට පුළුවන් නම් ඇතැම් කර්ම අපිට යට කරගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට හිම යට කරන්න බෑ. අපි කතා කරන වචන, අපි කතා කරන ස්වરૂපය නිසා සමහර විට අපිට ලැබෙන්න තියෙන දේවල් අහිමි වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා, පිහියනු යනවා, යුද්ධ කලකෝලහල ඇති වෙනවා. ඒ කතාව පිළිබඳව අපිට පරිස්සමින් වචන හසුරවන්න පුළුවන් නම් ඇතැම් කර්ම අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඇතැම් මේවා එහෙමත් වෙනස් කරන්න බෑ. ඇයි බැරි? දැන් අර පහුගිය දවසක ඔය අන්තර්ජාලය හරහා පුංචි දැන්වීම මම හිතන්නේ ප්‍රවෘත්ති වලටත් පත්තරේ තිබුණා වෙන්නට ඕන. ඉන්දියාවේ කාන්තාවක් තමන්ගේ ස්වාමියා මාස 8කින් විතර දික්කසාද කරන්න නඩුවක් දාලා.
මොකද්ද හේතුව? මාස 8ක් වෙනවා විවාහ වෙලා තාම මට එකපාරක්වත් ගැහුවේ නැහැ, එකපාරක්වත් බැන්නේ නැහැ. ඒතර ස්වාමියා මාස 8ක් වෙනවා විවාහ වෙලා එකම පාරක්වත් තාම ගහලවත් බැනලවත් නැහැ. ඉතින් ගහන්නේ බලින් නැති කියන එක වරදක් නෙවෙයි, ඒක හොඳක්. හැබැයි ඒ හොඳ අර කසාදේ කැඩෙන්නට හේතුව. එතකොට අපිට ඒ නිසා අපිට තීරණය කරන්නට බැහැ සමහර දේවල් මෙහෙම කළාම ඒක වෙනස් වෙයි. නෑ මෙහෙම කළා නම් ඒක වෙනස් වෙයි. එහෙම හිතන්න බෑ. ඒ මෙහෙම කළා නම් වෙනස් වෙයි කියලා හිතන එකෙන්ම සමහරලාට ඒ ප්‍රශ්නේ මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහට එක් එක් තැන සාධක ගොනු වෙන ආකාරය අනන්‍යයි. එතකොට සමහර පොදු සාධක අපිට හඳුනාගෙන වෙනස් කරන්න පුළුවන්. සමහර කර්ම තියෙනවා අපි කොතෙක් උත්සාහ කළත් ඒවා වෙනස් කරන්නට පහසු නැහැ. ඊළඟට ක්‍රියාව බාහිර සාධක. එතකොට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක අපට ප්‍රඥාවෙන් හසුරුවා ගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට පුළුවන්කම තියෙනවා යම් ප්‍රමාණයකට කර්ම විපාක වෙනස් කරගන්න. ඉතින් අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝණඵල සූත්‍රයේදී ලුණු කැටයක් උපමා කරගෙන අපට පැහැදිලි කරනවා සසර ගමනේ අපි සතුව කුසල කර්මයක් තියෙනවා අකුසල කර්මයක් තියෙනවා. ඒතර කුසල කර්ම ඉස්මතු වෙලා විපාක දුන්නයි කියලා අපි කාටවත් ගැටලුවක් නැහැ. හැබැයි අකුසල කර්ම ඉස්මතු වෙලා විපාක දෙනකොට අපට දුක්ඛ විපාක, කටුක විපාක තමයි මතුවේ. අපට අවශ්‍ය නම් නැවත අකුසල කර්ම කරන එක වළක්ව ගන්නත් පුළුවන්. සිදුණු අකුසල කර්මවල බොහෝ විපාක අපට යටපත් කර ගන්නත් පුළුවන්. ඒ සඳහා අපි කුමක් කළ යුතුද කියන කාරණයයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්නේ. දැන් අපට කර්ම අකුසල කර්ම වළක්වා ගන්නට අපි අතින් යම්කිසි වරදක් යම් අකුසලයක් සිද්ධ වුණා නම් ඒක සිදු වෙන්නට හේතු මොනවද කියලා සොයලා බලලා නැවත එසේ නොවන්නට පරිස්සම් වීම අදිෂ්ඨාන කර ගැනීම අවශ්‍යයි. නමුත් එහෙම අදිෂ්ඨාන කරගත්තා කියලා කරගත්තු කර්ම නැති වෙන්නේ නැහැ. ඒක යටපත් වෙන්නේ නැහැ. ඒක යටපත් කරන්න අපි කුමක් කළ යුතුද? එක උපාය මාර්ගයක් තමයි සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර සාධක ප්‍රවේශමෙන් හසුරුවා ගැනීම. ඒක හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තියයි කියලා. ප්‍රයෝගයයි කියලා කියන්නේ ක්‍රියාකාරී බව. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ යහපතක් වෙන හැටියට අපි සන්තක දේවල් හැසිරෙවි. දැන් අපේම සිත චිත්ත සම්පත්තියක් වෙන්නත් පුළුවන්, චිත්ත විපත්තියක් වෙන්නත්. දැන් දන් දෙනකොට පින්කම් කරනකොට පින්නතුන් අහලා ඇති චිත්ත සම්පත්තිය, වස්තු සම්පත්තිය, ප්‍රතිග්‍රාහක සම්පත්තිය. මොකද්ද චිත්ත සම්පත්තිය කියන්නේ? අපේම සිත අපට සම්පතක් වෙන විදිහක් තියෙනවා, විපතක් වෙන විදිහක්. ලෝභය, ද්වේෂය, මෝහය මුල් කොටගත් අකුසල ධර්ම, කෙලෙස් ධර්ම අපේ සිතේ මතුවෙනකොට ඒක හඳුන්වනවා චිත්ත විපත්තියයි. මෙලවත් අනර්ථය, විපාක දෙනකොටත් අනර්ථය, මෙලවත් සසරත් දෙපැත්තටම අනර්ථය නිසා චිත්ත විපත්තිය. අපේම සිතේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් සහ අවශේෂ කුසල මනෝභාවයන් අවදි කරගන්නට පුළුවන් නම් ඒ මොහොතේ සැනසීම සුවේ සැලසෙනවා, මතු සසරෙත් යහපත සුවේ සැලසෙනවා. ඒ නිසා එය හඳුන්වනවා චිත්ත සම්පත්තියයි. එතකොට ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ අපේම සිත අපට විපත්තියක් වෙන හැටියට හසුරුවා ගන්නේ නැතිව සම්පත්තියක් වෙන හැටියට ප්‍රඥාවෙන්, සිහියෙන්, සිහිනුවණින් අපට අපේ සිත හසුරුවා ගන්නට පුළුවන් නම් වෙන්නට යන බොහෝ අපරාධ, වෙන්නට යන බොහෝ හානි, වෙන්නට යන බොහෝ අනතුරු, බොහෝ අකුසල කර්ම විපාක බොහෝ දේ අපට වෙනස් කරගන්නට, වළක්වා ගන්නට, යටපත් කරගන්නට පුළුවන්. තාම කලාතුරකින් මතුවෙන වැළැක්විය නොහැකි දේවල් හැරුණකොට අනිත් බොහෝ දේ අපට අපේ සිතුවිලි වෙනස් කරගැනීම. සිතුවිලි වෙනස් කරගන්නවා කියලා කියන්නේ දැන් අර දරුවට රෑ 12ට බයිසිකලේ ගෙනත් දීපු ගමම යන්න හිතුණා. එතකොට මේ වෙලාව සුදුසු නෑ, මේ වෙලාවේ අනේක සුදුසු නෑ කියලා පොඩ්ඩක් ඒ මනෝභාවය සිහි කල්පනාවෙන් පාලනය කරගන්න පුළුවන් වුණා නම් ඒ தත්ත්වය වළක්වා ගන්න සමහර විට ඒක අපිට නිශ්චිතව කියන්නට බෑ. සමහර විට වෙනසක් කරගන්න ඉඩකඩක් තිබුණා. නමුත් ඇයිද ඒක නොහැකි වුණේ? හිතිච්ච දේම ක්‍රියාත්මක කළා. ඒකට අපි සාමාන්‍යයෙන් කියන හිතුවක්කාර කියලා. හිතුවක්කාර කියන්නේ මේ අනිත් අය කියන දේ අහන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. Tamanට හිතන දේ සම්බන්ධ ਵਿਚාරයක් නැහැ.
විමසිලිමත් බවක් නැහැ. ඒක සුදුසුද නැද්ද, අර්ථවත්ද අනර්ථවත්ද, යෝග්‍යද අයෝග්‍යද, එහෙම ਵਿਚාරයක් නැහැ. හිතන දේ එහෙම ක්‍රියාත්මකයි. එතකොට බොහෝ අකුසල කර්ම වලට විපාක දෙන්නට ඉඩ කඩ සැලසෙනවා. කුසලයට විපාක දෙන්නට ඉඩ නැති. දැන් සමහර වෙලාවට පෞල් ජීවිතවල ආරවුල් ඇති වෙන්න, ගැටුම් ඇති වෙන්න, බොහෝ ප්‍රශ්න ඇති වෙන්න ඒ සිතන රටාව බලපාන. ඊළඟට අපි කියන වචන ටිකක් පරිස්සමින් කල්පනාවෙන් කටට එන එක හිතට එන එක එකපාරට එළියට දාන්න නැතුව පරිස්සමින් වචන හසුරවන්න පුළුවන් නම් අපිට බොහෝ විපත් වළක්ව ගන්න පුළුවන්. ඔවුනොවුන් අතර ඇති වෙන අඩදබර, ගැටුම්, ඊළඟට යුද කලකොලහල වුණත් අපිට වළක්ව ගන්න පුළුවන් පරිස්සමින් කතා කරන්න. ඊළඟට අපි කරන ක්‍රියාව දුරදිග බලන්නේ නැතුව සමහරලාට අපි ගන්න තීරණ ඒවා අපිට සිහිනුවණින් හසුරුවා ගන්නට පුළුවන් නම් බොහෝ දේවල් අපිට වෙනස් කර ගන්නට පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසරේ අපි හැම කෙනෙක් සතුවම කුසල් අකුසල් දෙපැත්තම තියෙනවා. ඒවෙන් කුසල කර්ම මතුවීම අපට අනර්ථයක් නෙමෙයි. හැබැයි අකුසල කර්ම කලින් කල විටින් විට මතුවෙනවා. මතුවලා විපාක දෙනවා. ඒ අකුසල කර්ම මතුවීමේ ප්‍රධාන සාධක වෙන්නේ මෙතන අපි ගොඩනගන සාධක. සිතුවිලි, වචන, ක්‍රියා සහ පාරිසරික සාධක. එතකොට ඒ සාධක අපි ගොඩනගන්නේ අයහපතක් මතුවෙන්නට ඉඩ තියෙන විදිහට නම් ඒක හඳුන්වනවා ප්‍රයෝග විපත්‍යයි. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ ඒ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක අපි හසුරුවන්ට දක්ෂ නම් අකුසලයේ යටපත් වෙලා කුසල් මතුවෙන විදිහ. එතන තියෙන්නේ ප්‍රයෝග සම්පත්තිය. ඒ ප්‍රයෝග සම්පත්තිය තුලින් කුසලයේ අවදි වෙනවා. එතකොට මේවා එකින් එක කල්පනා කරලා බැලුවොත් අපිට හැම ක්‍රියාවක් තුළ. එතකොට සමහර වෙලාවට දැන් පොඩි දරුවෙක් මොකක් හරි ලී දණ්ඩක් අරගෙන සෙල්ලම් කරනකොට අපි කියනවා ඔක ඇහි වද්ද ගන්න එපා, පරිස්සමින් කටයුතු කරන්න. සෙල්ලම් කරනකොට බෝලේ ඇඟේ වදින්න නැතුව පරිස්සම් වෙන්න. එතකොට නමුත් සෙල්ලම් කරන්න ගියාම ඒගොල්ලන්ට ඒ ගැන ਵਿਚාරයක් නැහැ. එතකොට එහෙන් පරිස්සම් වුණොත් අර අකුසල කර්මයක් මතුවෙලා ඇහැ අන්ධ වෙන්නට, අතපය කැඩෙන්නට තියෙන ඉඩ කඩ වළක්ව ගන්න පුළුවන්. නමුත් ਵਿਚාරශීලී නොවුනොත් ඒ කර්ම ශක්තිය මතුවේවි ඉඩ කඩ. ඒ නිසා ප්‍රධානම කාරණේ තමයි ප්‍රයෝග සම්පත්තිය. කර්ම අකුසල කර්ම යට කරන්නට, අකුසල කර්ම විපාක යටපත් කරන්නට ප්‍රධාන සාධකයක් වෙනවා ප්‍රයෝග සම්පත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් අපට ඒ සඳහා උපාය මාර්ගයක් යොදන්නට පුළුවන්. ඒ කුමක්ද? ඒ සිදුණු අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ලුණු කැටයක උපමාවක් දේශනා කරන්නේ. දැන් අපි පුංචි ලුණු කැටයක් අරගෙන මේ භාජනයකට වතුර ස්වල්පයක් අරගෙන ඒකට දාලා කැළතුවොත් ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙලා යනවා. භාජනයේ වතුර ටික ලුණු රස වෙනවා. තව ඒ ප්‍රමාණයම ලුණු කැටයක් ගෙනහිලා ගඟට දැම්මොත් ටික වෙලාවකින් දිය වෙනවා. හැබැයි ගඟේ වතුර ලුණු රස වෙන්නේ නැහැ. ඇයි? ගඟේ ලුණු දිය වෙන්නේ නැති නිසා නෙමෙයි. දිය වුණාට අර සමස්ත ජල කඳම ලුණු රස කරන්නට ස්වල්ප ලුණු කැටේ ප්‍රමාණවත් නැහැ. නම් බඳුනේ වතුර ටික ලුණු රස උනේ කුමක් නිසාද? වතුර ස්වල්පය නිසා. එතකොට දැන් අපිට මේක කූරු ගෑවට ලුණු කැටේ ආපහු ගන්න බෑ, දිය වෙලා ඉවරයි. නමුත් දැන් අපිට කරන්නට පුළුවන් යලිත් මේකට වතුර එකතු කරන්න පුළුවන්. වතුර එකතු කරන ප්‍රමාණයට ඒකේ ලුණු රස අඩු වෙලා තනුක වෙලා ගිහිල්ලා යම් අවස්ථාවක් එනවා ලුණු රස නොදැනිය. ඒ වෙලාවට ඒ වතුර ටික අපිට බොන්න වුණත් ගන්න පුළුවන්. දැන් ලුණු රස දැනෙන්නේ නැහැ කියන්නේ ලුණු නැහැ කියන එකද? නෑ, ලුණු තියෙනවා. හැබැයි මිරිදිය ප්‍රමාණය වැඩි නිසා කර්කශ බව දැනෙනවා. ගඟේ උනේත් ඒකම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ අපි අතින් යම්කිසි අකුසල කර්මයක් සිද්ධ වුණාම ඒ කර්මය ආපහු ගන්න බෑ. අර ලුණු කැටේ දිය වුණා වගේ දැන් දිය වෙලා ඉවරයි. ඒක සසරට එකතු වෙලා ඉවරයි. ආයක නොවුණා කරන්න බෑ, ආපස්සට අදින්න බෑ. හැබැයි දැනුත් අපිට යමක් ඒ සම්බන්ධව කළ හැකියි. කුමක්ද කළ හැක්කේ? ඒ කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත. මොනවද ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කියන්නේ? දැන් අපි හිතමු ප්‍රාණඝාත අකුසලයක් නම් සිද්ධ කළේ, එතන සිද්ධ වුණු ක්‍රියාවලිය අපි හරියට විග්‍රහ කරගන්න. මොකක්ද එතන ක්‍රියාවලිය? තව සතෙකුට ජීවත් වෙන්නට
කර්මය සහ ආයුෂ තිබියදී අපේ මැදිහත් වීමෙන් අපි ජීවත් වීමේ අයිතිය අහෝසි කරනවා. ආයුෂයි කර්මයයි දෙකම තියෙද්දි බලහත්කාරයෙන් අපි ජීවිතය නැති කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒකම ඵලය හැටියට අපට ආවහු ලැබෙනවා. වැපුරු දෙහි අසෙන්. අපට සසර ගමනේ ආයුෂයි කර්මයයි එහෙමම තිබියදීම අපේ ජීවිත අකාලේ තොර වෙන්නට සාධක මතුවේ. ඒ සාධකය එක්ක තමන්ගේ මනසෙන් එක්ක අන් අයගේ මනසෙන් එක්ක සබාධම තුලින් කොතනින් හෝ ඇවිදින් ප්‍රතිඵලය වෙන්නේ අපේ ජීවිතේ විනාශය. දැන් එතකොට මෙබඳු කර්ම අපි සතුව අසංඛ්‍ය ගණනක් සසරේ කරගෙන තියෙනවා. අපි කාටවත් එහෙම කර්ම නැහැ කියන්න බෑ. සසරක් ගැන කතා කරන්න ඕනේ මේ ජීවිතයේ සතෙක් මරපු නැති කෙනෙක් අත උස්සන්න කිව්වොත් එහෙම කියන්න බෑ. මටවත් එහෙම බෑ. මොකද මම උපදිනකොටම මහාන වෙලා උපන්නා නෙවෙයි. මුංචි කාලේ මාදුරුවෝ බකුණෝ උකුණෝ ඕන තරම් අපි අතින් මැරලා. එතකොට ඒ හැම කර්මයක් සතුවම ශක්තියක් තියෙනවා අපේ ජීවිතේ ඕන මොහොතක අකාලේ විනාශ කරන්න. එතකොට අර විදිහට ප්‍රයෝග සම්පත්තිය වශයෙන් අපේ සිතුවිලි වචන ක්‍රියා පරිස්සමින් හසුරුවාගෙන අකල් විපත් වෙන්නට තියෙන ඉඩකඩ අපි වළක්ව ගන්නවා වගේම අපි තව කරල යුතු දේ තමයි අර ලුණු වතුර ටිකට මිරිදි එකතු කළා වගේ දැන් සසර ගමනේ ඒ කරපු ප්‍රාණඝාත අකුසල කර්මය නිසා අපේ ජීවිත ඕනෑම මොහොතක අකාලේ නැසෙන්නට පුළුවන්. එහෙමනම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්මය කුමක්ද? අකාලේ මියදෙන්නට යන කෙනෙකුගේ ජීවිතය සුරක්ෂිත කිරීම. එතකොට ඒකට මේ ගවය නිදහස් කරනවා කියන එක විතරක් නෙමෙයි. වතුර කෝප්පෙට තේ කෝප්පෙට වැටලා ඉන්න කුහුඹුවා ඇඹලයා හරි කරුණා මෛත්‍රියෙන් ගොඩින් තියන්නට පුළුවන් නම් ඒ රැකෙන්නේ ජීවිතය. එතකොට අපිට එහෙම කල්පනා කරලා බලන්නට පුළුවන් නම් අපිට ගොඩාක් ඒ විදිහට અભේදාන කුසල් කරගන්න පුළුවන්. අපි හිතමු වතුර ගන්න ලිදට දිනපතා පොඩි පොඩි කෘමි සත්තු වැටෙනවා. අපිට පුංචි දැලක් දාලා ආවරණය කරන්න පුළුවන් නම් ඒ සත්තුන්ගේ ජීවිත රැකේවා කියන අදහසින් දිනපතාම අපි නොදැනුවත්වම සිය දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමේ කුසලය. දිවා රැ පින් වැඩෙන පින්කම. එතකොට අපි සමහර වෙලාවට එච්චර කල්පනා කරන්නේ නැති දේවල් තියෙනවා අපිට පින්කම් කරගන්න. දැන් මේ ඊයේ පෙරේද අපේ රුවන්වැලි සෑ මළුවට ගියා වන්දනා කරන්න යනකොට අර ලොකු වීදුරු පාත්‍රයක පුරවලා මී පැණි වෙන්නට ඕන බුද්ධ පූජාව සඳහා. ඉතින් බොහොම ගෞරවයෙන් ලස්සනට මල් අතුරලා විචිත්‍රවත්ව අර මී පැණි බඳුනයි. තව මං හිතන්නේ කිරිපිඩු ආදිය තිබුණා. ඉතින් පූජා කළා. පූජා කරලා ඉතින් අපේ අයගේ අදහසකුත් තියෙනවනේ මේක බුදුහාරන්න පූජා කරාම හොඳට ඇරලා තියන්න ඕනේ විවෘතව කියලා. ඉතින් ඇරලා තියලා දෙබරුද බඹරුද ඇවිල්ලා අරකේ වැටිලා ගිලිලා මැරෙනවා. අර මේ පැණි. ඒ මේ පැණි සුවඳට එනවා ඇවිල්ලා වහපු ගාම එහෙමම ගිලිනවා. તો දැන් කරලා තියෙන බුද්ධ පූජාව. සත්තු කී දෙනෙකුගේ ජීවිතේ. ඇයි ඒ සිහිනුවණින් තොරව අවිචාරවත්ව කරන පින්. එතකොට බුදුහාමුදුරුවන්ට සිත පහදවාගෙන මේ පැණි පූජා කිරීමේ යම් විපාකයක් Tamanට ලැබේ. හැබැයි අවිචාරවත්ව බොහෝ සත්තුන්ගේ ජීවිත විනාශ වෙන්නට කටයුතු සැලැස්වීම Tamanට සසර ගමනේ අවිචාරවත්ව ඒ බඳු දේ සිද්ධ වෙන්නට බලපාන්නට ඕන තරම් ඉඩ කඩ තියෙනවා. එතකොට අපිත් එක්කලා ගිය තව තරුණ මහත්මයෙක් ගිය ගමන් මේක දැකලා ඉක්මනට අර යන්තම් පණ තියෙන සත්තු ටික ඔක්කොම අරගෙන ගොඩට දැම්මා. ගොඩ දාලා එතනම තිබිච්ච අර වැසුම් පතක් අරගෙන අර මේ පැණි එක හොඳට වැහුවා. වහලා මට කිව්වා හම්දුනේ මේකේ මේ සත්තු හිටියා පණ තියන අය මම ඒගොල්ලෝ අයින් කළා මම මේ ඇතිරිල්ලෙන් වැහුවා නැවත සත්තු නොයටනේ. එතකොට ඒ තරුණයා මළුවට ඇවිල්ලා අර වෙන කෙනෙක් පූජා කරපු මේ පැණි බඳුනේ ඔහු බොහෝ කුසල් සිද්ධ කරගත්ත අභේදානෙට. එතකොට අපේ සිහියෙන් නුවණින් ක්‍රියා කරනවා නම් අපිට අවස්ථාව ලද සැනින් බොහෝ කුසල් කරගන්නට අවකාශය තියෙනවා. අන්න ඒ වගේ ප්‍රතිවිරුද්ධ කුසල කර්මයයි කියලා කියන්නේ ප්‍රාණඝාතයක් සිද්ධ වුණා නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල. අපි හිතමු අදත්තා දානය අන්සතු දෙයක් අපි සොරකම් කරලා තියෙනවා නම් සසරේ. ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය මොකක්ද? ඒකත් අර විදිහට විග්‍රහ කරලා බලන්න. අන්සතු දෙය සොරාගත්තා කියලා කියන්නේ අනුන්ට තිබිච්ච දෙයක් අහිමි කළා. එහෙනම් ඒකේ විපාකය අපට තිබිලා අහිමි වෙනවා. මුල ඉඳන් නැති වෙන එක වෙනම කාරණයක්. ඒක දුප්පත්කම.
තිබිලා හිමි වෙනවා කියන එක එක හොරු අරගෙන නැත්නම් හතුරු විනාශ කරලා ගින්නට අහු වෙලා ජලයට අහු වෙලා ගම් උතුරට ගහගෙන ගිහිල්ලා නාය ගිහිල්ලා තිබිලා හිමි වෙනවා. අර නැතුව හිටියට වඩා අමාරුයි තිබිලා හිමි වෙනවා. දරා ගන්නට බෑ. පවතින්නට බෑ. එහෙනම් ඒ කර්මය යටපත් කරන්න සුදුසුම කුසලයේ තමයි යමක් තිබිලා අහිමි වුණු අයට අපට අවශ්‍යතා සම්පාදනය කරලා දෙන්නට පුළුවන්. නැති අයට උදව් කිරීමක් දානය. තිබිලා නැති වෙච්ච අයට උදව් කිරීමක් දානය. දෙකම දානය තමයි. හැබැයි දානය ක්‍රම දෙකක දානය. දුප්පත් පුද්ගලයාට යමක් සම්පාදනය කරලා දෙන එක සුවපත් ජීවිත ලබන්නට හේතුවක්. තිබිලා නැති වෙච්ච කෙනාට අවශ්‍ය දේ සම්පාදනය කරලා දීම අපි සන්තකදී අකාලේ විනාශ නොවෙන්නට හේතුවක්. ඒක දෙවිදිහක කුසලයක්. චේතනාව අනුව ඒ කුසලය වෙනස්. ඉතින් ඔය විදිහට අපට අපේ ජීවිතේ හැකි පමණට හිතලා කල්පනා කරලා යම් යම් කුසල් සම්පාදනය කරගන්නට පුළුවන්. ඒ තරමට සාංශාරික අකුසල කර්ම යටපත් කරන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට සිහිය ප්‍රඥාව දියුණු කරලා මේ සියලුම කර්ම අභිභවා යන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් අඟුලිමාල කුමාරයා ගත්තයින් පස්සේ මේ මනුෂ්‍ය ජීවිතය තුලම දහස් ගණනක් මිනිසුන් මැරුණා. එතකොට ඒ කර්ම ටික එකින් එක විපාක දුන්නොත් ආත්ම කොච්චරක් විපාක දෙයි? දැන් අර ලෝයරි සංගරාවේ තියෙන්නේ පෙර අඟනක් එක් එළු දෙනක හිසසිනා. එක එළු වගේ බෙල්ල කැපුවේ සියොල්ලඟ ලෝම ගණනේ. ඇගේ ලොම් ගානට ආත්මවල බෙලි කැපුම් ගෑවා. ඇගේ ලොම් ගානට බෙලි කැපුම් ගෑවා කියන එකේ තේරුම ඒකාත්මික දෙපාරක් බෙලි කැපුම් ගන්න නැහැනේ. එතකොට ඒ ගානට ආත්මවලයි වෙන වෙනම බෙලි කැපුම් ගෑවා. ඒ එක එළුවෙකුගේ බෙල්ල කපලා. ඉතින් මිනිස්සු දහස් ගණනකගේ බෙලි කැපුවෙන් පස්සේ ඒ කර්ම විපාකය කල්ප කීයක් විපාක දෙයි. ඒ ටික සියල්ල විපාක දීලා නිම කරලා නිවන් දකින්න බලා හිටියනම් අඟුලිමාල හාමුදුරුවන්ට තව කල්ප ගානකට නිවන් අවබෝධ කරගන්න වෙනවා. ඒ නිසා සියලු බුදුවරු සියලු රහතන් වහන්සේලා භව ගමන නිමා කරන්නේ නිවන් අවබෝධ කරන්නේ කර්මාහෝසි කරලා නෙමෙයි. කුසල් අකුසල් දෙකම තිබියදී ඒ සියල්ල අතික්‍රමණය කරනවා. එතකොට අපට මූලික වශයෙන් නිවන් දකින තෙක් ඒ අකුසල කර්ම අඩු කරගෙන කුසල් මතු කරගෙන සුවසේ ජීවත් වෙන ක්‍රමයක් හදා ගන්න ඕන සුවසේ ගුණධම් වල. හැබැයි සුවසේ ගුණධම් වැඩුවත් මේ පවතින්නේ අපේ සංස්කාර සහිත දුක් සහිත ලෝකය. ඒතරේ දුක් සහිත ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියන බව තේරුම් අරගෙන එතනින් නික්මෙන්නට සිහිය ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් ඒ තනත්තාට සියලු කර්ම අතික්‍රමණය කරන්න පුළුවන්. අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා මෙරක් කුසල කුසල කර්ම තිබුණා වුණත් ඒවා විපාක දෙන්නට කෙනෙක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ සතුව මේ මහා කර්මය තිබුණානේ. එතකොට උන්වහන්සේට දිප්ත ධම්ම වේදනීය වශයෙන් සුළු විපාකයක් ඇති කළා. හැබැයි සසරට විපාක දෙන්න අදාළ කෙනා නැහැ. අදාළ පංචස්කන්ධය නැහැ. එතකොට අපි අහසට විසි කරලා ගල් කැටයක් අපි එතනම හිටියොත් අපේ හිස මතම පතිත වෙනවා. අපි අහසට විසි කරලා එතනින් ඉවත් වුණොත් ගල් කැටේ පොළොවට පතිත වෙනවා. හැබැයි අපි මත පතිත වෙන්නේ අපි එතන නැති නිසා. ඒ වගේ අපි සසරේ පවතින තාක්කල් තමයි අපි මතට පතිත වෙන්නේ. නැවත නැවත එතනින් නික්මුණොත් පතිත වෙන්නට තැනක් නැහැ. කෙනෙක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කොච්චර අකුසල කර්ම යට කරගත්තත් පාලනය කරගත්තත් නිමක් නැහැ මේ සසරේ. සසරේ කරලා තියෙන යම් යම් කර්ම අපට බලපවත්වනවා. ඒ විතරක් නෙමේ කුසල බලයෙන් අපි පංචස්කන්ධයක් ලැබුවා වුණත් දුක පීඩා වේදනාවේ කිසි අඩුවක් නැහැ. අපි හිතමු අකුසල ඔක්කොම අපි යට කරගත්තා කියලා. අකුසල එකක්වත් මතු නොවේ. දැන් ඒතර අපිට දුකක් නැති වෙයිද? නැහැ පින්නතුනේ. ඉපදුනාට පස්සේ වයසට යාමේ දුක අපිට තියෙනවා. ඒක අකුසලේ නිසා වෙන එකක් නෙවෙයි හේතුඵල වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඉපදුනාට පස්සේ ලෙඩවීම අපි කොච්චර පාලනය කරගත්තත් මේ වාපිස්සෙන් වලින් හැදිච්ච කය ඒවා වෙනස් වෙනකොට අසමතුලිත වෙනකොට අනිවාර්යෙන් ලෙඩ වෙනවා. ඉපදුනාට පස්සේ මැරෙන එක
අපි කොච්චර අකුසල යට කරගත්තත් ඉපදුනාට පස්සේ මැරෙන එක අපි කාටවත් නවත්තන්න බෑ. එහෙමනම් මේ සසර දුක කියන එක අකුසලය නිසාම විතරක් මතුවෙන එකක් නෙමෙයි. අකුසලයේ විපාක හැටියට දුක ඇති වෙන එක වෙනම කාරණයක්. අපි මේ පංචස්කන්ධයක් ලබාගෙන තියෙන නිසා දුක ඇති වෙන එක වෙනම කාරණයක්. ඒක ස්වභාවික දුක්ඛය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක කියලා යුගල වශයෙන් ඇයිද දක්වලා තියෙන්නේ? ඒවා යුගල වශයෙන් තමයි ලෝකේ තියෙන්නේ. ලාභයක් නම් අලාභයක් ඒකත් එක්ක බැඳී පවතී. ලාභය සිද්ධ වෙන්නේ කුසලෙන්, අලාභය සිද්ධ වෙන්නේ අකුසලෙන්. අකුසල නොකර හිටියොත් අපට අලාභ සිද්ධ වෙන්නේ. එහෙම එකක් නැහැ. ලාභය කියන එක අර්ථවත් වෙන්නෙම අලාභයට සාපේක්ෂව. උස කියන එක අර්ථවත් වෙන්නෙම මිටි බවට සාපේක්ෂව. ආලෝකය කියන එක අර්ථවත් වෙන්නෙම අඳුරට සාපේක්ෂව. හොඳ කියන එක අර්ථවත් වෙන්නෙම නරකට සාපේක්ෂව. මේ සියලු ධර්ම යුගල වශයෙන්ුයි ලෝකයේ තුල විද්‍යමාන. එතකොට අපි එක් දෙයක් ග්‍රහණය කරනකොට ඒකත් එක්ක අනිකත් එනවා. හරියටම කාසිය දෙපැත්ත වගේ. මේ පැත්ත හොඳයි මේ පැත්ත සුබයි කියලා ගන්නකොට අර දුක්ඛදායක ආදීනව පැත්තත් ඒත් එක්ක එනක වළක්වන්න බෑ. අපි සසරේ දුක් විඳිනවා කියලා කියන්නේ අපි ওই දෙක ගලවන්න උත්සාහ කරනවා. සැපය තියාගෙන දුක අයින් කරන්න. ලාභය තියාගෙන අලාභය අයින් කරන්න. යසස තියාගෙන අයස අයින් කරන්න. ප්‍රශංසා තියාගෙන නිന്ദා අයින් කරන්න. ඒක කිසිදාක කළ නොහැකි. ඇයිද? හරියටම ලී දණ්ඩක එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්ත වීසි කරන්න උත්සාහ කළා වගේ. එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්ත වීසි කළොත් කැරකිලා ඇවිල්ලා ආපහු හිස මතටපත් වෙනවා. ඇයි? එක පැත්තක් අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මේ සංස්කාර ධර්මවල ඔය ද්වයනිශ්චිත ගතිය තියෙනවා. අපි යමක් අපේක්ෂා කරනවා නම්, යමක් ග්‍රහණය කරනවා නම්, යමක් පවත්ව ගන්නවා නම් ඒත් එක්ක අකුසල් තිබුණත් නැතත් දුක අනිවාර්යයි. අපි සරල උදාහරණයක් ගත්තොත් පයින් යන්න අමාරුයි කියලා යම් කෙනෙක් වාහනයක් ගන්නවා. වාහනයක් ගත්තම පයින් යාමේ අමාරුව නැහැ. ඊට පස්සේ ඒකට තෙල් ගහන්න ඕන, බදු ගෙවන්නට ඕන, ඊට පස්සේ ණයට ගත්තු මුදල් ගෙවන්නට ඕන, ඊට පස්සේ මාර්ග නීති කඩකලොත් දඩ ගෙවන්නට ඕන, පොලිසිය යන්න ඕන, උසාවිය යන්න ඕන. ඒව කොටස් ගෙවෙනකොට අලුතෙන් ඒවා දාන්නට ඕන. දැන් පයින් යනකොට මේක අමාරුවක්වත් තිබුණේ නැහැ. පයින් යාමේ අමාරුව සංසිඳවා ගන්නට කාර් එක ගත්තන් පස්සේ කාර් එක ගත්තාම පයින් යාමේ අමාරුව සංසිඳුණා තමයි. හැබැයි මෙතෙක් නොතිබිච්ච වෙන අමාරු කන් ටිකක් ඒකත් එක්ක එනවා. ඒක වළක්වන්න බෑ. ඒක වළක්වන්න බෑ. ඇයි? අපි කැමති දේ ගන්නකොට අකමැති දේත් එක්ක. වෙදනවා කෙනෙක් හිතනවා විවාහ වෙන්නට ඕන. විවාහ වීමේ සුවය ගිහියෙකුට විඳින්න බාධාවක් නැහැ. හැබැයි විවාහ වෙච්ච ගම ඒ විවාහයට අදාළ ප්‍රශ්න ටික කම්කටොළු ටික ඔක්කොමත් එක තමයි ඒක එන්නේ. ඒ ටික වෙන කෙනෙකුට දීලා විවාහයේ සුවය විතරක් විඳින්න පුළුවන් ලෝකයක් නැහැ. වුණොත් ඒක ධර්ම විරෝධී. ඒ නිසා බාර ගන්නවා නම් ඒ සැප දුක ඔක්කොම බාර ගන්න. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් විවාහ වුණොත් තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ නිසා මම විවාහ නොවී ඉන්නවා. ඒතර විවාහ නොවී ඉඳීමේ සුවය විඳින්න පුළුවන්. හැබැයි එතෙන් පටන් එතනත්තා විවාහ නොවීමේ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවාහයත් විවාහ නොවීමත් දුකයි කියලා කෙනෙකුට නම් මහානකම තෝරගන්න පුළුවන්. ඒතර පැවිදි සුවය විඳින්න පුළුවන්. ඒතර මහානකමේ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ කොතනකවත් අපි යමක් ග්‍රහණය කරනවා නම්, යමක් පවත්වනවා නම්, යමක් නඩත්තු කරනවා නම් අපට සුවය සනීපය විතරක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කලා දුක, වේදනාව, ආදීනවය කාසියේ දෙපැත්ත වගේ බැඳී පවතී. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අකුසල් නොකර ඉන්න, සාංශාරිකව සිදුණු අකුසල කර්ම විපාක අඩු කරගන්න උපක්‍රමශීලී වෙන්න. හැබැයි මේ මොනවා කළත් අපි කුසල් විතරක්ම කළත්, සුවය විතරක්ම ලැබුවත් පංචස්කන්ධයක් ඇතුව උපදිනකොට වයසට යාමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක, අප්‍රියයන් සමග මුසු වීමේ දුක, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක, මේවා අපි අකුසල් නොකර හිටියා කියලා විතරක් අපිට විසඳන්නට පුළුවන් කාරණා. ඉතින් මේ සසර පැවැත්ම මේ විදිහේ ආදීනව ගොඩක් දුක් ගොඩක් කියලා හරියට හඳුනාගත්තොත් තමයි මේ පැවැත්ම නිමා කරන්නට අපිට පුළුවන්. පැවැත්ම නිමා කරන්න මොකද්ද කරන්න ඕන?
පැවැත්ම පවතින්නේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවයි කියලා කියන්නේ මේ ඇහෙන් දකින, කනෙන් අහන, මේ ඉන්ද්‍රයන්ගෙන් විඳින දේවල් නැවත නැවත විඳින්මින් පවත්වා ගන්න කැමති. ඇයිද කැමති වෙන්නේ? ඒවේ ආස්වාදයක් තියෙනවා, ඒවේ වටිනාකමක් තියෙනවා, ඒවේ හොඳක් තියෙනවා කියලා අපි හිතන නිසා. එහෙම හිතන තාක්කල් කාම තණ්හා ඇති වෙනවා. ඒ කාම තණ්හාව ඇති වෙන තාක්කල් මේකේ තවදුරටත් පවතින්නට ඕන කියන භව තණ්හාව ඇති වෙනවා. භව තණ්හාව තියෙන තාක්කල් මැරෙනකොටම යලි උපදිනවා. ආයත් පංචස්කන්ධයක් ලබනවා. කෙලවරක් නැහැ. එතකොට අපි කියනවා එන තණ්හාව දුරු කරන්න කිව්වට මේක දුරු කරන්න බෑ. දුරු කරන්න මොකද්ද කරන්න නැත්තේ? තණ්හාව උපදින මූලය අහෝසි කරන්න. මොකකින්ද තණ්හාව උපදින්නේ? අනවබෝධය තුලින්, නොදැනුවත් බව තුලින්, අවිද්‍යාව තුලින්, වැරදි වැටහීම තුලින්. මොකද්ද වැරදි වැටහීම? මේ ලෝකයේ තියෙන දේවල් වැදගත්, ආස්වාදනීය, සුභවාදීය කියලා අපි හිතන තාක්කල් අනිත්‍ය ධර්ම නිට්ටය වගේ අපි හිතාගෙන ඉන්නවා. දුක්ඛ ධර්ම සැපයි වගේ අපි හිතාගෙන ඉන්නවා. අනාත්ම ධර්ම ආත්මයි වගේ අරගෙන ඉන්නවා. අසුභ වූ ලෝකය සුභවාදීව අපි ගන්නවා. ඒ සුභවාදීව ගන්න තාක්කල් අපිට ඒව ගැන තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වෙන තාක්කල් පැවැත්මේ කැමැත්ත ඇති වෙනවා. ඒ තාක් අපි නැවත නැවත පංචස්කන්ධයන් ලබමින් සසර පවතිනවා. මේ ප්‍රවාහය නවත්වන්නට නම් තණ්හාව දුරු කරන්න කිව්වට දුරු කරන්න බෑ. ඒ සඳහා අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න ප්‍රඥාව උපදවන්න ඕන. ප්‍රඥාව උපදවලා මේ සංස්කාර ධර්මයන්ගේ අසාර බව, අසුබ බව හරියට වැටහුනොත් අර ඇලීම, බැඳීම, පැවැත්මේ කැමැත්ත දුරු වෙලා යනවා. එතනින් පසුව අභාවයෙන් පසු යලි හට ගැනීමක් නැහැ. මොකද පැවැත්මේ අවශ්‍යතාවය අහෝසි වෙනවා. එතනටපත් වෙන්නට සිහිය නුවණ අවදි කරන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාට අර සසර ගමනේ කොතෙක් කුසල කර්ම තිබුණත් ඒ සියල්ල එතනින් එහාට පිරිනිවන් පෑමෙන් පසු අහෝසි කර්ම බවට පත් වෙනවා. සල්ලෝණ ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සාංශාරික වශයෙන් යම් අකුසල කර්මයක් කරගෙන තියෙනවා නම් ඒ අකුසල කර්ම අපට උපක්‍රමශීලීව යම් ප්‍රමාණයකට අඩු කරගන්න, යට කරගන්න, වළක්ව ගන්න උපාය යොදන්නට පුළුවන්. ඒ සඳහා උපාය මාර්ග දෙකක් අපි සාකච්ඡා කළේ. ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරනවා. හැබැයි කොච්චර කුසල් කරලා අකුසල් යට කළත් අකුසල් නිසා විතරක් නෙමේ දුක ඇති වෙන්නේ. මේ සංස්කාර පවත්වන තාක්කල්, ලෝකේ නඩත්තු කරන තාක්කල්, භවෙහි පවතින තාක්කල් අපට ඒත් එක්ක ආදීනවේ දුක උරුම වෙනවයි කියන කාරණේ හරියට සිහියෙන් නුවණින් අවබෝධ කරගත්තොත් සමස්ත පැවැත්ම අහෝසි කරලා සියලු කර්ම අභිභවා යා හැකි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් නැවත නැවත අකුසල් සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ හඳුනාගෙන එසේ අකුසල් සිදු නොවි පරිස්සම් වෙන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕන, වග බලා ගන්නට ඕන. සසර ගමනේ අපාතෙන් සිදු වෙලා තියෙන අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කරමින් ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන ඒ අකුසල් මතු නොවි යට කරගන්නට, පාලනය කරගන්නට අපි උපායශීලී වෙන්නට ඕන. ඒ අතරතුරේ සිහියෙන් නුවණින් මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වයේ නුවණින් තේරුම් අරගෙන මේ පැවැත්ම දුකයි කියන බව හරියට අවබෝධ කරගෙන මේ පැවැත්ම නිමා කරලා සියලු කර්ම අහෝසි කරන්නට අපි වෑයම් කරන්න ඕන. ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අද දවසේ නදීර බණ්ඩාර මහත්මයා තමන්ගේ මව්පියන්, සහෝදර, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ බඳු පින්කමක් සිද්ධ කරන්නට යෙදුනේ. ඊට වසරකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු, හදිසි අනතුරකින් මිය පරලෝ යන්නට යෙදුණු තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට චංචලා ඊශානී ගුණරත්න මහත්මිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන ඒ සිද්ධ කරගත්තා වූ කුසලය මේ પરම්පරාවල මිය පරලෝකීය අවශේෂ ඥාතීන් සිහිපත් කරලා අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
රණසිංහ ආරච්චිගේ මේරි නෝනා මෑණියන්ට ඒ වගේම එතුමිය මිය පරලොව ගිහිල්ලා මේ මාස 26 වෙනි දිනට පුරා අවුරුදු 38ක් පිරීම නිමිති කොටගෙන එතුමියට පුණ්‍ය ආනුමෝදනා කිරීම. ඒ වගේම ඩැනියෙල් අප්පුහාමි පියාණන්ට, ඩී.එම්. මුදියන්සේ පියාණන්ට, එච්.ආර්. ඩිංගිරි මැණිකේ ආදරණීය මෑණියන්ට සහ මේ පවුල්වල මිය පරලෝකීය සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, නිදුක් නිරෝගී සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරනවා. හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන කුසලයක්. තම තමන් සදහැසිතින් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. ඒ වගේම ධර්ම පරිස්කාර පූජා කිරීමත් ජීවිතේ සැප ලබන්නට හේතු වෙන පින්කම්. දහත් ගිලන් පසුණු පැන් ආදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය සැලසෙන පින්කමක්. දේශකයන් වහන්සේට සද්ධර්මයට ගරු කිරීම වශයෙන් පාදෝවණය කිරීම, පාවඩේලීම, අසුන් පැනවීම, ගරු බුහුමන් දැක්වීම, අන් අයගේ ගරු බුහුමන් ලබන්නට නිහතමානීව ගුණ වඩන්නට හේතු වෙන පින්කම්. මේ සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම කුසල් මීට වසරකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය චංචලා යිශානි ගුණරත්න මහත්මිය ඇතුළු මේ නම් සඳහන් කළ මව්පිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. නදීර බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ මව්පියන්ට, සහෝදර ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටමත් පින්කමට සහ සම්බන්ධ වූ උපකාර කළ සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.